හරි. ඊළඟ එක වෙළඳපළ ආර්ථිකයකට රජයේ මැදිහත් වීම. වෙළඳපළ ආර්ථිකයකට රජයේ මැදිහත් වීම තමයි ඊළඟ කාරණාව. හරිද? වෙළඳපළ ආර්ථිකයකට රජයේ මැදිහත් වීම කියන එක තමයි ඊළඟ කාරණාව. සම්පත් කාර්යක්ෂමව බෙදී යාම, බදු ආදායම, නව්‍යතා, පරිමාව, අවදානම් දැරීම, සුබ සාධන. මතක තියාගන්න හොඳට. හරිද? හතරක් මතක තියාගන්න එක ප්‍රමාණවත්. පැහැදිලි කරන්න උවමනා වුණොත් අවශ්‍ය හින්දා. දැන් ඕවා මම කියන්න ඕනේ නැහැ ඔයාට. ඔය කොහෙන් හරි නෝට් ඔය ටියුට් එකේම කොතන හරි පොඩ්ඩක් නෝට් කරගන්න. හරිද? ඔය නැත්තම් වෙනම කොලයක් තියාගෙන ඒකේ පොඩ්ඩක් බදු ආදායමක් වෙන්නේ මෙන්න මෙහෙම. අවදානම් කියන්නේ මේ කතාව. කියලා පොඩ්ඩක් නෝට් කරගන්න. නැත්තම් අන්තිමට වෙන්නේ එක්සෑම් ලඟ වුණාම අවදානම විතරයි මතක තියෙන්නේ. ඒකේ හරිය මතක නැහැ. හරිද? ඊළඟට අපි යමු වෙළඳපළ ආර්ථිකයකට රාජ්‍ය මැදිහත් වීම. වෙළඳපළ ආර්ථිකයකට රාජ්‍ය මැදිහත් වීම. දැන් මේක මම කියලා දුන්නා. හරිද? රාජ්‍ය නිර්මාණවාදී කියන එක යටතේ මම මේක කියලා දුන්නා ඔයාලට. මතකද? රාජ්‍ය නිර්මාණවාදී කියන එක යටතේ මම මේක ඔයාලට කියලා දුන්නා මතකද? මොකක්ද කියලා දුන්නේ? කියලා දුන්නා වෙළඳපළ ආර්ථිකයකට රජය මැදිහත් වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඉතින් මේ මොන මගුලක්ද මෙතන තියෙන්නේ? ඒ කියලා මම කිව්වා වෙළඳපළ ආර්ථිකයකට රජය මැදිහත් වෙන්නේ නැහැ නිෂ්පාදනයේට. හැබැයි වෙනත් කාරණා වලට මැදිහත් වෙනවා කියලා. ඒ දේවල් තමයි දැන් මම මේ කියලා දෙන්න යන්නේ. ඒ දේවල් තමයි දැන් මම මේ කියලා දෙන්න යන්නේ. පළවෙනි එක තමයි වෙළඳපළ ආර්ථිකයකට රජය මැදිහත් වෙනවා පෞද්ගලික දේපල අයිතිය සුරක්ෂිත කරන්න. ඔය හිතන්නකො මෙහෙම එකක්. ඔන්න රජයේ මැදිහත් වීම. හරිද? රජයේ මැදිහත් වීම. පළවෙනි එක මොකද්ද? පෞද්ගලික දේපල අයිතිය සුරක්ෂිත කිරීම. පෞද්ගලික දේපල අයිතිය සුරක්ෂිත කිරීම. පෞද්ගලික දේපල අයිතිය සුරක්ෂිත කරන්න මැදිහත් වෙනවා. අයින එක තමයි මොකද්ද? පෞද්ගලික දේපල අයිතිය සුරක්ෂිත කරන්න. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔයා ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. හරිද? ඔයා දැන් ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. බීම බෝතල්ම නිෂ්පාදනය කරගෙන ඔයා ඉන්නවා. දැන් ඔයා ලාභ ලබන හොඳ ආයතනයක්. හරිද? හොඳ ආයතනයක් විදිහට ඔයා ව්‍යාපාරය කරගෙන ඉන්නවා. ඒ ඉති මොකද වෙන්නේ? තව එකෙක් කියලා කවුරු හරි එකෙක් කියනවා මේ ඕක මගේ. ඔයා හිත මෙතනින් එළියට බයලා යන්න ඕක මගේ ආයතනය කියලා. හරිද? බලෙන් අල්ල ගන්න හදනවා මේ. හරිද? නැත්නම් ඔයාගේම නමින් දැන් ඔයා හිතන්නකෝ ඔයා මේ බීම නිෂ්පාදනය කරලා මොකක් හරි නමකින්. හරිද? ඔයාගේ නම දාලා. එතකොට ඒ නමින්ම තව එක්කෙනෙක් මොකද කරන්නේ? බීම කම්පැනියක් කරලා යත් කරගෙන යනවා. දැන් ඔයාගේ බීම ගන්න ඉන්න මිනිස්සු මොකද කරන්නේ? රැවටෙනවා. ඉතින් හොඳයි ඔයාගේ බීම හරිද? එතකොට රැවටිලා ඒ බීම ගන්න හදනවා. දැන් ඔයාට යාට කියන්න බෑනේ මේක නවත්තන්න කියලා. හැබැයි ඔයාගේ ආයතනයේ ලියාපදිංචි කරලා තියෙනවා නම් ඒ නමින් හරිද? ඔයාගේ ආයතනයේ ලියාපදිංචි කරලා තියෙනවා නම් ඒ නමින් කාටවත් බෑ ඒ නම භාවිතා කරන්න ආයි. ඇයි? ඔයා ලියාපදිංචි කරලා තියෙන්නේ නම. එතකොට කාටවත් ඔයාව බිස්නස් ස්ටඩීස් වලට එමු ඔය ඉගෙන ගන්න. හරිද? සමාගම් ලියාපදිංචි කරන. එතකොට කාටවත් බෑ මේක කරන්න ආයි. ඔයාගේ නමින් තියෙන කාර්යලයට කරන්න බෑ. හරිද? එතකොට මොකද වෙන්නේ? ඔයාට නීතිමය ආරක්ෂාවක් ලැබෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඔයාගේ පෞද්ගලික දේපලක් මේක ආයතනයක් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් කියන්නේ. ඒක ඔයාට ආරක්ෂා කරලා දෙනවා. රජය විසින්. ඔයාගේ බීම හදන්න ආවේ නෑ රජය. රජය කිව්වේ නෑ මේ බීම හදන්න. මෙන්න මේ මෙච්චර ප්‍රමාණයක් හදන්න. ඒව කිව්වේ නෑ. ඔයාට කිව්වේ ඔයා කරන්න වැඩේ ඔයාගේ එකට කවුරු හරි අත දාලා ඔයාව නිකන් විනාශ කරන්න හදනවා නම් අපි ඒක බලා ගන්නවා. ඇයි මොකද ලාභෙකුත් ලැබෙනවනේ මේකෙන්. අර බදු ආදායමෙත් මේක විශාල සංගතික ලාභ ලබනවා නම් රජයට හොඳයි. බදු ගන්න පුළුවන්. ආයින්ද කොට ආරක්ෂා කරනවා. මේක එකක් සම්බන්ධයි. හරිද? ඒ කියන්නේ පෞද්ගලික දේපල අයිතිය සුරක්ෂිත කරන්න රජය මැදිහත් වෙනවා. හරිද? වෙළඳපළ ආර්ථිකය වුණත් පෞද්ගලික දේපල අයිතිය සුරක්ෂිත කරන්න උන්න රජය මැදිහත් වෙනවා. ඊළඟ එක පොදු භාණ්ඩ හා සුබ සාධන භාණ්ඩ නිෂ්පාදනය කිරීම. පොදු භාණ්ඩ හා සුබ සාධන භාණ්ඩ. පොදු භාණ්ඩ කියලා කියන්නේ පුතේ මෙන්න මෙහෙම එකක්. හරිද? මිලක් අයකර ගැනීම නිසා අය කරගත නොහැකි වීම නිසා පාරිභෝජනයෙන් ඉවත් කරන්න බෑ. හරිද? මිලක් අය කර නොගැනීම නිසා පාරිභෝජනයෙන් ඉවත් කරන්න බෑ. හරිද? මිලක් අය කරගන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මිලක් ගෙවන්නේ නැහැ කියලා ඔයා මේ භාණ්ඩෙට ඔයාව පාරිභෝජනයෙන් අයින් කරන්න බෑ. ඊළඟ එක ඔයා පාරිභෝජනය කරා කියලා තව කෙනෙක්ට පාරිභෝජනය අහිමි වෙන්නේ නැහැ. දැන් ගෑස් සිලින්ඩරයක් ගන්නකො.
මිලක් නැතුව ගෑස් ගන්න පුළුවන්ද? මිලක් ගෙවලවත් ගන්න බෑනේ. හරිද? මිලක් නැතුව ගන්න බෑනේ. දැන් හිතන්නකෝ කඩේ තියෙන එක ගෑස් ටැංකියක්. සිලින්ඩරය. ඔයා ගිහලා ගත්තා දැන් මම යනවා ගන්න. දැන් මට නැහැ. මොකද වෙන්නේ? ඔයා ගත්ත හින්දා මට ගන්න බැරි වුණා. ඔයා ගත්ත හින්දා මට ගන්න බැහැ. ඒ කියන්නේ මොකද්ද? මිලක් ගෙවන්න නැත්නම් ඒව පරිභෝජනය කරන්න බෑ. ඊළඟ එක තමයි ඔයා වෙන කෙනෙක් පරිභෝජනය කරන හින්දා තව කෙනෙක්ගේ පරිභෝජනය අහිමි වෙන්න පුළුවන්. ගෑස් සාමාන්‍ය භාණ්ඩ. හැබැයි පොදු භාණ්ඩ ඒ කතාවක් නෑ. පොදු භාණ්ඩ කිව්වම මිලක් ගෙවුවේ නෑ කියලා අපිව ඒ පරිභෝජනයෙන් ඉවත් කරන්න කාටවත් බෑ. ඔයා සල්ලි ගෙවන්නේ නෑනේ. ඔයාට දෙන්නේ නෑ කියන්න කාටවත් බෑ. ඒ වගේම තමයි මම පරිභෝජනය කරා කියලා පොදු භාණ්ඩයක් ඔයාගේ පරිභෝජනය නැති වෙන්නේ නැහැ. අන්න පොදු භාණ්ඩ. ලක්ෂණ දෙකක්. ඕක. හරිද? දැන් මෙතන කටපාඩම් කරන්න ඕනේ නැහැ ඒක. හරිද? ඒවා පස්සේ ඉගෙන ගන්නවා. එතකොට පොදු භාණ්ඩ වලට අයිති මොනවද? ඔරලෝසු කම්. දැන් නෑ නේද? ඉස්සර තිබ්බා. එතකොට ප්‍රදීපාගාර ඔරලෝසු කණු ප්‍රදීපාගාර වගේ ඒවා පොදු භාණ්ඩ වලට අයිති. ඔරලෝසු කණුත් අයිති, ප්‍රදීපාගාර පොදු භාණ්ඩ වලට අයිති. දැන් හරිනේ. ඔරලෝසු කණුවක් සම්බන්ධයෙන් ඔය කියන කතාව තියෙනවනේ. මොකද්ද කතාව? මිලක් ගෙවන්නේ නැහැ කියලා පරිභෝජනයෙන් ඉවත් කරන්න බෑනේ. දැන් ඔරලෝසු කණුවකින් වෙලා බලන්න සල්ලි ගන්නවද කවුද? මේ වෙලාව බලාගත්තා ඒකේ පස්සෙන් එනවා. රුපියල් 100ක්. වෙලාව බලන්නේ 100ක් දෙන්න. 10ක් දෙන්න. ඔයා පොඩ්ඩක් වෙලාව බලමු මම දැක්කනේ. කියලා පස්සෙන් එනවා. එහෙම කරන්නේ නැහැ. දැන් තව කවුරු හරි කියනවා මේ ඇවිල්ලා දැන් ඔයා එතනින් වෙලාව බලාගෙන යනවා. තව එකෙක් පස්සෙන් එනවා වගේ කියනවා. බලන්නකො මේ ඔයා වෙලාව බලපින්ද මට බලා ගන්න බැරුව කියන්නේ එහෙම බලන්න එපා හැමතිස්සෙම. කියලා නිකන් ඔයාලට චෝදනා කරනවා. එහෙම කරන්නේත් නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඔරලෝසු කණු ප්‍රදීපාගාර වගේ ওই මිලක් ගෙවුවේ නැහැ කියලා පරිභෝජනයෙන් ඉවත් කරන්න බෑ. සහ එක්කෙනෙක් පරිභෝජනය කරගත්තා තව කෙනෙක්ගේ පරිභෝජනය අහිමි වෙන්නේ නැහැ. වැදගත්ම කතාව තමයි මිලක් ගෙවුවේ නැහැ කියලා පරිභෝජනය ඉවත් කරන්න බෑ. ඒ කියන්නේ නොමිලේ පරිභෝජනය කරන්න පුළුවන්. වෙළඳපොළ ආර්ථිකයක පදනම මොකද? ලාභය. මිලක් ගන්න බෑ කියන්නේ ලාභයක් නෑ. එහෙනම් මුන් මේවා නිෂ්පාදනය කරන්නේ නැහැ. වෙළඳපොළ ආර්ථිකවල පොදු භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහැ එහෙනම්. හරිද? ඇයි? මිලක් ගන්න බෑනේ. මිලක් ගන්න බැරිව නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ ලාභයක් නැහැ. ඒ කියන්නේ මේ ඔරලෝසු කණු ඕනේ නැද්ද? ප්‍රදීපාගාර ඕනේ නැද්ද? බස් නැවතුම් පොළවල් ඕනේ නැද්ද? වීදි ආලෝකකරණේ ඕනේ නැද්ද? කළුවරේ යන්න බෑනේ. ඒව ඕනේ නැද්ද? ඒව ඕන. හැබැයි ඒ වගේම මිලක් ගන්න බෑ. ඒ හින්දා පෞද්ගලික ව්‍යවසායකයෝ කීයටවත් ඕවා නිෂ්පාදනය කරන්නේ නැහැ. අන්න දැන් තමයි රජයේ මැදිහත් වෙන්නේ. රජය මොකද කරන්නේ? එයා ඒවා නිෂ්පාදනය කරනවා. රජය මොකද කරන්නේ? එයා ඒ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ප්‍රදීපාගාර ඔරලෝසු කණු වගේ බස් නැවතුම් පොළවල්, ඒ වගේම තමයි වීදි ආලෝකකරණේ, නගර අලංකාරකරණේ වගේ දේවල් රජය විසින් කරනවා. ඇයි ඒ? ඒවා මහජනතාවට අවශ්‍යයි. ඒ වගේ උපයෝගීතාවයක් ඕනේ. ඒ වගේ උපයෝගීතාවයක් තියෙනවා. හැබැයි ඒ වගේ මිලක් නැති හින්දා, ලාභයක් නැති හින්දා පෞද්ගලික අංශය නිෂ්පාදනය කරන්නේ නැහැ. හැබැයි ඒවා මිනිස්සුන්ට ඕන හින්දා රජය නිෂ්පාදනය කරනවා. ඒවා මිනිස්සුන්ට ඕන හින්දා මොකද කරන්නේ? රජය නිෂ්පාදනය කරනවා. රයිට්? ඒවා මිනිස්සුන්ට ඕන හින්දා රජය නිෂ්පාදනය කරනවා. ඒකක්. ඊළඟ එක මොකද්ද? ඊළඟ කාරණාව තමයි බාහිරතා අවම කිරීම. ඒ කියන්නේ ඔන්න ඒකත් හොඳ ලස්සන කතාවක්. හරිද? ඒකත් හොඳට මතක තියාගන්න. බාහිරතාවයන් අවම කරන්න, නිෂ්පාදනයේ බාහිරතාවයන් අවම කරන්න රජය මැදිහත් වෙනවා. බාහිරතා අවම කිරීම. බාහිරතා අවම කරන්න. නිෂ්පාදනයේ බාහිරතා අවම කරන්න මොකද කරන්නේ? රජය මැදිහත් වෙනවා. නිෂ්පාදනයේ බාහිරතා අවම කරන්න රජය මැදිහත් වෙනවා. කොහොමද රජය මැදිහත් වෙන්නේ නිෂ්පාදනයේ බාහිරතා අවම කරන්න? නිෂ්පාදනයේ බාහිරතා අවම කරන්න රජය මැදිහත් වෙන්නේ කොහොමද? මේකයි කතාව. නිෂ්පාදනයේ බාහිරතාව අවම කරන්න රජය මැදිහත් වෙනවා කියලා කියන්නේ ඔයා හිතන්න මෙන්න බාහිරතාවයක් කියලා කියන්නේ මෙන්න මේකයි. හරිද? දැන් බාහිරතාවයට නිර්වචනයක් තියෙනවා. හරිද? ඒ නිර්වචනය වැඩක් නැහැ. ඒවා අපි පස්සේ. හරිද? ඔන්න මෙන්න මෙහෙම ගඟක් තියෙනවා. හරිද? මෙන්න මේ කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරන අපද්‍රව්‍ය ඔක්කොම මොකද වෙන්නේ? මේ ගඟට මුදා හරිනවා. එතකොට මේකේ ඉන්න ජලජ ජීවියෝ මැරෙනවා. හිතන්නකෝ මේකෙන් වගා කරන ගොවියෝ ඉන්නවා. හරිද? මේකෙන් වතුර අරන් වගා කරන ගොවියෝ ඉන්නවා. මේකෙන් වතුර බොන අය ඉන්නවා. නාන අය ඉන්නවා.
දැන් උන් ගිහිල්ලා මේකට දැම්මම මේ අපද්‍රව්‍ය ටික නාන්නේ කොහොමද? වගා කරන්නේ කොහොමද? මේ මාළු මැරෙනවා. පරිසරය විනාශ වෙනවා. හරිද? මේකෙන් මසුන් අල්ලලා ජීවත් වෙන අය ඉන්න පුළුවන්. මේ වහ කාපු මාළු කනවා වහ මිනිස්සුන්ව කාලා මැරෙන්න පුළුවන්. හරිද? එතකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ නිෂ්පාදනයේ ඍජුවම සම්බන්ධ නැහැ. බාහිරතාවයක් කියන්නේ මේකයි. මම නිර්වචනෙත් කියන්නම් හරි මතක තියාගන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. ඒවා අපි කතා කරන ඉඳ පස්සේ බාහිරතාවයක් කියලා කියන්නේ නිෂ්පාදනයේ බාහිරතාවයක් ඍණ බාහිරතාවයක් කියන්නේ නිෂ්පාදනයේ ඍජුව සම්බන්ධ නොවන පාර්ශවයකට දැරීමට වන පිළිවෙල. නිෂ්පාදනයේ ඍජුව සම්බන්ධ නොවන. ඒ කියන්නේ මොකද්ද? මේ නිෂ්පාදනයේ ඍජුව සම්බන්ධයි කවුද? හිතන්නකෝ මෙයා ඇඳුම් නිෂ්පාදනය කරනවා කියලා. මේ නිෂ්පාදනය කරන එක්කෙනා ඍජුව සම්බන්ධයි. මෙයාගෙන් ඇඳුම් ගන්න එක්කෙනා ඍජුව සම්බන්ධයි. ඒ කියන්නේ නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සම්බන්ධයි. මේ ගොවිය සම්බන්ධ නැහැ. ඌ මේකට ඇඳුම් ගන්න නැහැ. ඒ කියන්නේ ඌ සම්බන්ධ නැහැ මේකට. ඒ කියන්නේ ඌ ඍජුව සම්බන්ධ නැති එකේ. අවුට දැරීමට වෙන පිළිවෙල තමයි බාහිර ඍණ බාහිරතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ අන්නේ ඍණ බාහිරතාවයේ හින්දා මොකද වෙන්නේ? මේක අවාසියක්. වෙනත් මෙයාගේ නිෂ්පාදනයේ හින්දා වෙන පාර්ශවයකට අවාසියක් වෙනවා. රජය මොකද කරන්නේ? අන්නේ ඒ වෙලාවට මැදිහත් වෙනවා. මැදිහත් වෙලා මොකද කරන්නේ? මැදිහත් වෙලා කියනවා ඔබ කරන්න එපා. ඒකට නීතියක් පනවනවා. දඩයක් ගන්නවා. නේද? නඩු දානවා. එක්කෝ ඒ ආයතනය තහනම් කරනවා. එක්කෝ ඒකේ ජලයට මුදා හරින්න පුළුවන් සීමාවක් පනවනවා. හරිද? එහෙම කරලා අර බාහිර පාර්ශවය ආරක්ෂා කරනවා. ඒ කියන්නේ බාහිරතාව අවම කරන්න රජය මැදිහත් වෙනවා. තේරුණාද? බාහිරතාව අවම කරන්න රජය මැදිහත් වෙනවා. ඊළඟ කාරණාව පෞද්ගලික ආශය. ඇයි දැන් අර අපද්‍රව්‍ය ගංගාවට මිශ්‍ර කරේ? එයාට දයවන්න තැනක් නෑ. ඌ යවුවා ගඟට. අපද්‍රව්‍ය වෙනම ප්‍රතිචක්‍රීකරණය කරලා වෙන තැනකට මේවා කරලා ඒක ක්‍රමවත්ව බැහැර කරොත් එහෙම මෙයාට වැඩි ගාණක් එනවා. එතකොට ලාභය අඩු වෙනවා. පිරිවැය වැඩි වෙනවා. මෙයාට අදාළ නෑනේ මේ අනිත් අය ගැන. ලාභය ගැන හිතන්නේ. පෞද්ගලික විශ්වාසය ගැන ලාභය ගැන. ලේසිම දේ ගංගාවට බැහැර කරනවා. ඒකෙන් වැඩි වෙනත් පිරිවැයක් යන්නේ නෑ. ඒ හින්දා යා ලාභ පරමාර්ථයෙන් කටයුතු කරනවා. ඉතින් ලාභ පරමාර්ථයෙන් හින්දා වෙනත් පාර්ශවයකට හානියක් වෙනවා නම් ඒක නැති කරන්න රජය මැදිහත් වෙනවා. ඒ කියන්නේ බාහිරතාව අවම කරන්න මැදිහත් වෙනවා. ඊළඟට යටිතල පහසුකම් සංවර්ධනයට. ඔන්න තව එකක්. හරිද? යටිතල පහසුකම් සංවර්ධනය. හිතන්නකෝ ඕන තරම් දැන් නිෂ්පාදනය කරනවා. හරිද? හොඳට නිෂ්පාදනය කරනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන අය ඉන්නවා. හරිද? මේගොල්ලොත් මේවා නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරලා නගරයට ගේන්න ඕනේ මේවා විකුණ ගන්න. එන්න තියෙන පාර කැඩිලා. එන්න විදියක් නැහැ. වෙලාවට එන්න බෑ. ඊළඟට මේවා ප්‍රවාහණය කරන්න වරාය පහසුකම් හරියට නැහැ. ව්‍යවසායකයෝ බිහි කරන්න සුදුසු අධ්‍යාපනික පරිසරයක් නැහැ. එතකොටත් නිෂ්පාදනයේ බිඳ වැටෙනවා. සරලව ගත්තොත් එහෙම මේවා ගමෙන් නගරයට නිෂ්පාදනයන් ගේන්න හරියට මහා මාර්ග පද්ධතියක් නැහැ. දැන් පහසුකමක් නිෂ්පාදනයට අවශ්‍ය. නිෂ්පාදනයට අවශ්‍ය පාදක නියමයේ පහසුකම් කියලා අපි කතා කරා. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. දැන් ඉවුව නම් මතක තියෙනවා. හරිද? ඉවුව කතා කරේ පළවෙනි පාරේ. පළවෙනි ටියුට් එක. එතකොට ඔන්න දැන් රජය මොකද කරන්නේ? හරි ඔයාලට එන්න ක්‍රමයක් නැහැ. අපි හදලා දෙන්නම් පාර. මහා මාර්ග පද්ධතිය නිසි පරිදි හදලා දෙනවා. අධිවේගී මාර්ගද නේද? ප්‍රමිතිගත විදිහට කොමිස් ගන්න නැතුව ලංකාවේ වගේ කරලා දෙනවා. හරිද? ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ නිෂ්පාදනය සඳහා මේගොල්ලන්ට අවශ්‍ය පහසුකම් සැලසුවා. ඒක නිෂ්පාදනය වැඩි දියුණු වෙන්න හේතුවක්. නේද? ආර්ථික ඉස්සරහට යන්න නම් නිෂ්පාදකයාට පහසුව තියෙන්න ඕන. නිෂ්පාදනයන් නිසි ආකාරයෙන් පවත්වාගෙන යන්න. ගමෙන් නගරයට ඒ නිෂ්පාදනය ගේන්න. එහෙනම් ඒක ඔහුට කරන්න අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කියලා කියන එක රජය කරා. මේ විදිහට වෙළඳපොළ ආර්ථිකයට පුතේ රජයට මැදිහත් වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. හරිද? රජයට මැදිහත් වෙන්න පුළුවන් ආකාර විශාල ප්‍රමාණයෙන් අපිට කතා කරන්න පුළුවන්. අපි මේ කීපයක් කතා කරමු. හරිද? එහෙනම් අපි ඒ ටික ලියා ගමු. ලියා ගන්න කලින් බලන්න ආයපාරක් බලන්න. ඔහොමම මතක තියාගන්න උත්සාහ කරන ළමයි මොනවද? පෞද්ගලික දේපල අයිතිය සුරක්ෂිත කරන්න මැදිහත් වෙනවා. මම කිව්වා කොහොමද සුරක්ෂිත කරන්න කියලා. ඊළඟට පොදු භාණ්ඩ හා සුබ සාධන භාණ්ඩ නිෂ්පාදනය කරන්න.
බාහිරතා අවම කරන්න, යටිතල පහසුකම් සංවර්ධනය කරන්න. පෞද්ගලික හොඳට ඔළුවට අරගෙන හිතන්න. SPයාගෙන හිතන්න. පෞද්ගලික දේවල් ආරක්ෂා කරන්න, බාහිරතා අවම කරන්න, පොදු භාණ්ඩ සුබසාධන භාණ්ඩ නිෂ්පාදනය කරන්න, යටිතල පහසුකම් සංවර්ධනයද. මම කිව්ව උදාහරණෙත් එක්ක ඔයා හිටියානම් ඔයාට නිකම්ම මතක හිටිනවා. ආයේ පස්සේ ගිහින් පාඩම් කරන්න දෙයක් නැහැ. පෞද්ගලික දේවල් ඇදී සුරකින්න ඇයි වෙන කෙනෙක් කියලා අල්ල ගන්නවා නම් වැඩක් නැහැ. පොදු භාණ්ඩ සුබසාධන භාණ්ඩ නිෂ්පාදනය කරන රොලෝස්කණු ප්‍රදීපාගාර වගේ ඒවා රජයේ මේ පෞද්ගලික අංශය හදන්නේ නැහැ. බාහිරතා අවම කරනවා. නිෂ්පාදනය කරලා අපද්‍රව්‍ය ගංගට මුදා හරනවා නම් ඒක අවුලක්. ඒ හින්දා ඒකට මැදිහත් වෙනවා. ඊළඟට යටිතල පහසුකම් සංවර්ධනයට ගමෙන් නගරයට ගේන්න බැයි නම් නිෂ්පාදන හරි මහා මාර්ග පද්ධතියක් නැත්තම් කරන්න බෑ. ඒ හින්දා රජයකට මැදිහත් වෙනවා. හරි. අපි ඒවා ටික ලියාගමු. ලියාගන්න පෞද්ගලික දේපල අයිතිය සුරක්ෂිත කිරීම. පෞද්ගලික දේපල අයිතිය සුරක්ෂිත කිරීම. දෙවැනි එක පොදු භාණ්ඩ හා සුබසාධන භාණ්ඩ නිෂ්පාදනය කිරීම. බාහිරතා අවම කිරීම සඳහා. බාහිරතා අවම කිරීම සඳහා. ඊළඟට යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා. ඊළඟ එක එච්චරයි මම කියන්නේ. තව එකක් තමයි ළමයි ඔය ආදායම් බෙදී යාමේ විෂමතාවය අවම කරන්නත් රජයේ මැදට. ඒ කියන්නේ දැන් වෙළඳපොළ ආර්ථිකයක ලාභය මත කටයුතු කරන හින්දා ආදායම් බෙදී යාම. ඒ කියන්නේ ඇති නැති පරතරය. තියෙන කෙනාට තියෙනවා නැති කෙනාට නැහැ. ආන්ගේ පරතරය. ඉතින් ඒකත් ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට රජය මොකද කරන්නේ? මේ තියෙන අයගෙන් බදු වශයෙන් අරගෙන නැති අයට සහනාධාර වශයෙන් දෙන වැඩපිළිවෙලවල් හදනවා. හරිද? අන්න ඒ විදිහට ආදායම් බෙදී යාමේ විෂමතාවය නැති කරන්නත් රජය මැදිහත් වෙනවා. ඒකත් අපි ලියාගමු. ආදායම් බෙදී යාමේ වෙනස්කම් අවම කිරීම සඳහා. ආදායම් බෙදී යාමේ වෙනස්කම් අවම කිරීම සඳහා. right. ආයෙ පාරක් මතක් කරගන්න. මොනවද? වෙළඳපොළ ආර්ථිකයේ රජය මැදිහත් වෙන අවස්ථා, පෞද්ගලික දේපල අයිතිය සුරක්ෂිත කරන්න, පොදු භාණ්ඩ සුබසාධන භාණ්ඩ නිෂ්පාදනය කරන්න, බාහිරතා අවම කරන්න, යටිතල පහසුකම් සංවර්ධනය කරන්න. ඔය හතර හොඳට මතක තියාගන්න. ඊළඟට අපි යමු ඊළඟ කොටසට. මොකද්ද? වෙළඳපොළ ආර්ථිකයක වාසි කියන කොටසට. මොකද්ද ඊළඟ කොටස? වෙළඳපොළ ආර්ථිකයක වාසි කියන කොටස. වෙළඳපොළ ආර්ථිකයක ප්‍රධාන වාසි පුතේ කීපයක්ම තියෙනවා. හරිද? වෙළඳපොළ ආර්ථිකයක ප්‍රධාන වාසි කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි පාරිභෝගික ස්වාධිපත්‍යයක් පැවතීම. වෙළඳපොළ ආර්ථිකයක වාසි පළවෙනි වාසිය තමයි පාරිභෝගික ස්වාධිපත්‍ය පැවතීම. මොකද පාරිභෝගික ස්වාධිපත්‍ය කියන්නේ? ගිය සතියේ කතා කරා. මොකද පාරිභෝගික ස්වාධිපත්‍ය කියන්නේ? පාරිභෝගික ස්වාධිපත්‍ය කියන්නේ නිෂ්පාදකයාට නෙමෙයි, ව්‍යවසායකයාට නෙමෙයි, පාරිභෝගිකයාට තමන් කැමති භාණ්ඩයක් මිලදී ගැනීමට ඇති හැකියාව. තමන් කැමති භාණ්ඩයක් මිලදී ගැනීමට ඇති අයිතිය, නිදහස. පාරිභෝගික ස්වාධිපත්‍ය තේරීමේ නිදහස කියලා කියන්නේ. පාරිභෝගික ස්වාධිපත්‍ය. පාරිභෝගිකයාට තමන් කැමති භාණ්ඩ මිලදී ගැනීමට ඇති නිදහසට අපි කියනවා පාරිභෝගික ස්වාධිපත්‍ය කියලා. මතකද මම කිව්වා පාරිභෝගික ස්වාධිපත්‍ය අර්ධ සත්‍යයක් කියලා? මතකද කිව්වා පාරිභෝගික ස්වාධිපත්‍ය මං අර්ධ සත්‍යයක් කියලා. කොහොමද අර්ධ සත්‍යයක් උනේ? මම කිව්වා ඉල්ලුම සම්පූර්ණයෙන් තීරණය කරන්නේ පාරිභෝගිකයා. ඒ කියන්නේ මොකද්ද? මොනවද මම ගන්න කියලා තීරණය කරන්නේ පාරිභෝගිකයා. ඒ හින්දා මට ඕන එක මම ගන්නවා. හරිද? ඒ කියන්නේ පාරිභෝගික ස්වාධිපත්‍ය තියෙනවා. ස්වාධිපත්‍ය තියෙනවා. ඇයි මට ඕන එකනේ මම ගන්න ඉතින් අනිත් පැත්තට හිතුවොත් එහෙම පාරිභෝගිකයාට ඕන එක නිෂ්පාදකයා නිෂ්පාදනය කරනවා. නැත්තම් ගුණ ගන්න දෙන්නේ පාරිභෝගිකයා කියනවා නම් අපිට ගෑස් එපා නේද? හයිවේ ඕන කියලා නිෂ්පාදනය කරන්න වෙනවා. හරිද? නැත්තම් පාරිභෝගිකයා කියනවා නම් නේද? අපිට පාසල් එපා කුළුණක් ඕනේ කියලා නිෂ්පාදනය කරන්න වෙනවා. නැත්තම් පාරිභෝගිකයා කියනවා නම් අපිට ජංගම දුරකථන තමයි ඕනේ නේද? අපිට ජංගම දුරකථන තමයි ඕනේ කියලා. ඒකට ජංගම දුරකථන නිෂ්පාදනය කරන්න වෙනවා.
ඒ කියන්නේ කියන එක කරන්න වෙනවා. ඒ කියන්නේ අපිට තේරීමේ දහසක් තියෙනවා. හරිද? අපි බල සම්පන්නයි right? පාරිභෝගික විදියට. කියන්නේ අපිට බලයක් තියෙනවා. අමතක කරන්න එපා. පාරිභෝගික ස්වාධිපත්‍ය. හරිද? අපිට තෝරා ගන්න දහසක් තියෙනවා. එහෙනම් අපි තෝරන එක අපි කරන්න ඕනේ. සැපයුම ගත්තොත් එහෙම. ඉතින් දැන් අපි එහෙම හිතුවට සැපයුම ගත්තොත් අනිත් පැත්තට තනිකරම සැපයුම තීරණය කරන්නේ නිෂ්පාදකයනේ. හරිද? නිෂ්පාදකයා කරනවා පුතේ පොඩි වැඩක්. මොකක්ද දන්නවද? නිෂ්පාදකයා ඔය ප්‍රචාරණය ප්‍රවර්ධනය වගේ දේවල් දාලා අපි කැමති එක අපිට විකුණන්න නෙමෙයි. එයා කැමති එක අපිට විකුණන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අපි කැමතිම නිලියක් දාලා විකුණනවා. හරිද? ඔයා කැමතිම නිලියක් දාලා කියනවා මේ සබන් කෑල්ල ගාලා තමයි මමත් මෙච්චර ලස්සන උනේ කියලා එහෙම කියනවා. එතකොට එහෙම කිව්වහම මොකද කියන්නේ? කරන්නේ නම් ගෑල් ළමයි එහෙම දෙනවා අම්මට මේක ගාලා තමයි මේක ලස්සන වෙලා තියෙන්නේ කියලා උනුත් තරංගා. අපි නම් ගන්නෑ ඔයා ඒකට වගාන. හරිද? ඔයා හිතුවට අයියෝ ඌවට කවුද රැවටුනේ? ඌවට කවුද රැවටෙන්නේ කියලා එහෙම වෙනවා පුතේ. හරිද? ඔයා හිතුවට ඌවා කිව්වට අපි නම් ගන්න නෑ කියලා එහෙම ගන්න පිටසක් ඉන්නවා. හරිද? ඒකෙන් බලපෑමක් තියෙනවා. ඒ ප්‍රොඩක්ට් එක එකෙන් ජනප්‍රිය වෙනවා. මිනිස්සු අතරට යනවා. හරිද? අනිවාර්යෙන් ඒක වෙනවා. ඒකෙන් බලපෑමක් තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ලොකු ගණන් දීලා අයියාලා ගන්නේ. හරිද? එහෙම වෙනවා. අර සමහර නිෂ්පාදන දේවල් මුකාදාලා වික්කත් ඒවා යන්නේ නැහැ. හරිද? සමහර ඒවා තියෙනවා මුකෙක්වත් ඕනේ නැහැ. ඒත් ඒක ගන්නවා. මේ සිද්ධාලේප වගේ ඒවා බලන්න. හරිද? කොහොමත් ගන්නවනේ ළමයි ඌව. හරිද? කවුරුත් දාලා විකුණන්න ඕනේ නැහැ. හැබැයි මේ බලන්නකො ඒ වගේ දේවල් ප්‍රචාරණය ප්‍රවර්ධනය වගේ දේවල් කරලා අපිව එයාලා නිෂ්පාදකයා නිෂ්පාදනය කරන එක අපිට දෙන්න උත්සාහ කරනවා. හරිද? ඉතින් ඒ හින්දා ගැටලුවක් ඇති වෙනවා. ඇත්තටම අපි ගන්නේ අපි කැමති එකද නැත්නම් නිෂ්පාදකයා බලෙන් අපේ ඇඟේ ගහපු එකද කියලා. ඒ හින්දා කියනවා පාරිභෝගික ස්වාධිපත්‍යයක් තිබ්බට ඒක අර්ධ සත්‍යයක් කියලා. ඒ කියන්නේ මොකද්ද? භාගයට ඇත්ත කියලා. භාගයයි ඇත්ත. අය නිෂ්පාදකයා ප්‍රචාරණය ප්‍රවර්ධනය කරලා අපිව එයා කැමති එක ගන්න පොළඹව ගන්න හින්දා. ඒ හින්දා අපිට ඇත්තටම තේරෙන නිදහසක් තියනවාද කියන එක ගැටලුවක් තියෙනවා. හරි එහෙම වුණාට ඉතින් අපිට පාරිභෝගික ස්වාධිපත්‍යයක් තියෙනවනේ. එහෙනම් අපිට ඕන නම් අපිට නොගෙන ඉන්න පුළුවන් මේක. අපිට ඒත් තෝරාගෙන ඉඳලා තියෙනවා. අපිට ඒකට ගින් යටත් වෙන්න ඕනේ. අපි ඒක ගිල්ල ඇඟේ දාගන්න ඕනේ නැහැ. අපිට ඕන නම් ඒකට නොගෙන ඉන්න පුළුවන්. නේද? අපිට තෝරගා ඒත් අපි තෝරගන්න එකනේ කරන්නේ. අපිට බලපෑමක් වෙනවා තමයි. හැබැයි අපිට තේරෙන නිදහසක් ඒත් තියෙනවා. කියන්නේ එකක් තියෙනවා. තෝරගන්න පුළුවන් කැමති එකක්. කවුරුත් කියන්නේ අපි ඕක ගන්න ඕනේ කියලා. අනිවාර්යෙන්ම ඕක ගන්න. වෙන දේවල් නෑ ඕක ගන්නම ඕනේ. එහෙම කියන්නේ අපිට කොහොමද? අපිට කැමති එක තෝරගන්න සබන් කෑල්ලක් ගන්න ගියොත් අපිට කොච්චර දේවල් තියෙනවද තෝරගන්න? ඒක තමයි අර නිෂ්පාදකයා එක එක දේවල් දාලා එයා විශේෂයි කියලා පෙන්නලා අපි ඒකට දාන්න හදන්නේ. හරි ඒ මොනම කරත් අපිට පුළුවන් නේ අපි කැමති එක ගන්න. අපි වෙනස් වෙන්නේ නැත්තම් අපිට කවුරුත් කියන්නේ නෑ ඒවා ඕකම ගන්න කියලා. ඒ කියන්නේ අපිට තේරෙන දහසක් තියෙනවා මේක ඇතුලේ. ඒක මේකේ වාසියක් පාරිභෝගික ස්වාධිපත්‍ය මොකද්ද? වෙළඳපොළ ආර්ථිකයක වාසියක් කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි නිෂ්පාදකයන්ට තමන් කැමති භාණ්ඩ නිෂ්පාදනය කිරීමට සහ නිෂ්පාදන කටයුතු වලින් කැමති වෙලාවක ඉවත් වෙලා යන්න නිදහසක් තියෙනවා. හරිද? නිෂ්පාදකයාට නිෂ්පාදන ආරම්භ කිරීමට සහ ඉවත් වීමට වන නිදහස. ඉවත් වීමට වන නිදහසක් තියෙනවා. දැන් මතක් වෙන්න ඕන වෙළඳපළ ආර්ථිකයක වෙළඳපළ තරගකාරී වීම යටතේ මම කියලා දුන්නු එක හේතුවක් තමයි වෙළඳපළ තරගකාරී වීම යටතේ මම කියලා දුන්නු එක හේතුවක් තමයි ළමයි ඔයාලට. මොකක්ද මම කියලා දුන්නු හේතුව? ඔයාලට මම කියලා දුන්නු එක හේතුවක්. වෙළඳපළ තරගකාරී වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි අබාධ ප්‍රවේශය හා පිටවීම. ඒ කියන්නේ මොකද්ද? කැමති වෙලාවක නිෂ්පාදනයේට එන්නත් පුළුවන්, කැමති වෙලාවක අයින් වෙලා යන්නත් පුළුවන්. කවුරුත් කියන්නේ නැහැ ඔයා ඕකම කරන්න. ඔයාට ඕකෙන් යන්න බෑ. දැන් විධාන ආර්ථිකය ගැන කතා කරද්දී ඔයාලට තේරෙනවා. යාලා අවුරුදු 10කට 15කට සරස්මක් හදනවා. ව්‍යවසායකයෝ ඒක කරන්න ඕනේ. එකෙන් අයින් වෙලා යන්න බෑ. හැබැයි වෙළඳපළ ආර්ථිකයක එහෙම නෑ. දැන් ඔයා බලන්නකෝ. හරිද? ඔයා මොකද කරන්නේ? ඔයාට ඕන නම් ඒ ලෙවල් ඉවරලා මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. හරිද?
ඔන්ලයින් බිස්නස් එකක් කරනවා. හරිද? මොනවා හරි ටිකක් අරන් ඇවිල්ලා හරිද? අරගෙන ඇවිල්ලා විකුණනවා. ඔය ඉලෙක්ට්‍රික් බඩු ටිකක් හරි නේද? වැඩ පහසු කිරීමේ උපකරණ නේද? ඒ වගේම විකුණනවා. ඔයාට ඕනේ නැහැ කියනවා ඔයාට ඒක නවත්තන්න පුළුවන්. ඔයාට කවුරුත් කියන්නේ නැහැ නේ ඔයා ඕකම කරගෙන යන්න කියලා. ඒ කියන්නේ ලාභ ලැබෙද්දි ව්‍යාපාර වලට පිවිසෙන්නත් ලාභ නැති වෙද්දි වගේ අයින් වෙලා යන්නත් ව්‍යාපාරිකයාට නිදහසක් තියෙනවා. නිෂ්පාදකයාට නිදහසක් තියෙනවා වෙළඳපොළ ආර්ථිකයට. කවුරුත් යාව සීමා කරගෙන ඉන්නේ ආ ලාභ ලැබුවත් පාඩු ලැබුවත් ඔයා ඕකම කරන්න කියලා. ඒ කියන්නේ නිෂ්පාදකයාට ව්‍යාපාර ආරම්භ කිරීමට සහ ව්‍යාපාර වලින් ඉවත් වෙලා යන්න ප්‍රමාණවත් නිදහසක් තියෙනවා වෙළඳපොළ ආර්ථිකයක් ඇතුලේ. වෙළඳපොළ ආර්ථිකයක් ඇතුලේ. ඒ කියන්නේ මොකද්ද? මේක වෙළඳපොළ ආර්ථිකයක වාසියක්. මේක වෙළඳපොළ ආර්ථිකයක මොකද්ද? වාසියක් උදේ. right? ඊළඟ එක තමයි වෙළඳපොළ ආර්ථිකයක තියෙන තවත් වාසියක් තමයි වෙළඳපොළ ආර්ථිකයක ලාභ පරමාර්ථය නිසා නව්‍යතාවයන් ධෛර්යමත් වෙනවා. අයියර අපි අදහස් කතා කරේ ලාභේ කාර්යයක් කියලා. ලාභ තියෙන හින්දා වෙළඳපොළ ආර්ථිකයක නව්‍යතාවයන් වැඩි වැඩියෙන් බිහි වෙනවා. අලුත් නිෂ්පාදන වැඩි වැඩියෙන් බිහි වෙනවා. ලාභ ලැබෙන්න ව්‍යාපාරිකයෝ නිෂ්පාදකයෝ උත්සාහ කරනවා අලුත් භාණ්ඩ නිෂ්පාදනය කරන්න. ලාභ ලැබෙන්න ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ උත්සාහ කරනවා අලුත් භාණ්ඩ නිෂ්පාදනය කරන්න. ඒක කරලා එයාලගේ ලාභය තීව්‍ර කරගන්න එයාලා උත්සාහ කරනවා. ඒක කරලත් එයාලගේ ලාභය වැඩි කරගන්න එයාලා උත්සාහ කරනවා. ඉතින් ඒකත් වෙළඳපොළ ආර්ථිකයක වාසියක්. ඇයි? වෙළඳපොළ ආර්ථිකයක ඉන්න නිසා තමයි ඒ පාරිභෝගිකයන්ට අලුත් භාණ්ඩ නිෂ්පාදනය කරන්න. අලුත් අත්දැකීම් ලබන්න නේද? අවස්ථාව උදා වෙන්නේ. ඉතින් ඒකත් වෙළඳපොළ ආර්ථිකයක වාසියක් වෙනවා. නේද? දැන් ඔර LG එකෙන් ෆ්‍රිජ් විකුණන්නේ ළමයි. නේද? දොර දෙක කියයි, ඩෝ කූලින් කියයි. නේද? එකම දැන් ඔය නව්‍යතා කරන්න පුළුවන් ආකාර තියෙනවනේ ළමයි. ඔය නව්‍යතා කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. හරිද? නව්‍යතාවයන් කරන්න පුළුවන් ආකාර